හරි කියලානේ එන්සයිම කියලා. එන්සයිම කියලා කියන්නේ උත්ප්‍රේරක ගුණ පෙන්වන ප්‍රෝටීන. එන්සයිම කියලා කියන්නේ ප්‍රෝටීන. එතකොට මොකද මේ එන්සයිම කියලා කියන්නේ? ඕනෑම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න සක්‍රිය ශක්තියක් ඕන වෙනවා. හරි? එතකොට ඕනෑම ප්‍රතික්‍රියාවක් කියන අපි උදාහරණයක් ගත්තොත් මොන හරි සංයෝගයක් ප්‍රතික්‍රියා කරනවා කියන්නේ. ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ සෙන්ටිග්‍රේඩ් අංශක 90ක උෂ්ණත්වයක්. හරි? එතකොට අංශක 90ක උෂ්ණත්වයක් නැතුව ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. එහෙම තිබ්බම දැන් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30යි. හරි? 35යි. ඒතර අංශක 90ක් උෂ්ණත්වයක් වල ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. අංශක 90ක් උෂ්ණත්වය නැතුව ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඒතර අපි එනම් උෂ්ණත්වය අංශක 90ක් දෙන්න ඕනේ ප්‍රැක්ටිකල් එක සිද්ධ වෙන්න. හරි? එහෙම නැතුව උත්ප්‍රේරකයක් දැම්මොත් සමහර වෙලාවට ඒ උත්ප්‍රේරකයක් දාපුවාම උත්ප්‍රේරකයේ හින්දා මේ අංශක 90 දී වෙන ප්‍රතික්‍රියාව අංශක 60 දී වෙනවා. ඒකට උෂ්ණත්වය අඩු කරලා දෙනවා. සක්‍රිය ශක්තිය අඩු කරලා දෙනවා. එතකොට අර 90 දී වෙච්ච ප්‍රතික්‍රියාව සෙන්ටිග්‍රේඩ් අංශක 60 දී වෙනවා. එතකොට ඒ උත්ප්‍රේරකයක් පාවිච්චි කරාම ඒකම තමයි උත්ප්‍රේරකයක් ප්‍රතික්‍රියාවකට සපෝට් කරන්නේ. එහෙම නැත්නම් සමහර වෙලාවට සමහර උත්ප්‍රේරකයක් අපිට පාවිච්චි කරලා 90 දී වෙන්න ඕනේ අපිට අපි කියමු කාම උෂ්ණත්වයේදී කරන්නත් පුළුවන් කියලා කරන්නත් පුළුවන්. ඒතකොට ඒ වගේ උත්ප්‍රේරක පාවිච්චි කරනවා ප්‍රතික්‍රියාවලදී මේ වියදම අඩු කරගන්න වගේ දේවල්. ඒතකොට උත්ප්‍රේරකයක් පාවිච්චි කරලා කියලා මේක ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවද නිකන් ඉන්නවා. ඒතකොට එයා ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී නිකන් ප්‍රතික්‍රියාවදී සාපේක්ෂතාවය අඩු කරලා එයා නිශ්චලව ඉන්නවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට පෙර තිබ්බ උත්ප්‍රේරක ටික ප්‍රතික්‍රියාවෙන් පස්සෙත් එහෙම තියෙනවා. එහෙම තියනවා කියන්නේ මම අදහස් කරන්නේ නැහැ. ප්‍රතික්‍රියාවට කලින් අපි තුමු කැට තිබ්බ කියලා ප්‍රතික්‍රියාව වෙලා කුඩු හරි තියෙනවා. කැට කුඩු වෙන්න පුළුවන්. මොකද ඒක වෙනම සංයෝගයක් බවට පත් වෙලා නැහැ. හරි? මේ අනික තමයි මේ උත්ප්‍රේරකයක් ගත්තා. මේ උත්ප්‍රේරකය හැම දෙයක කෝකටත් ඇවිල්ලා නේද? සමහර ඔය තියනවා නේද? බේත් බෝතල්. ඒ බෝතල් ඔය දැන් තෙල් බේත් විකුණන මිනිස්සු ගාව තියෙන. ඒ තෙල් බේත් බෝතලයක් ගත්තාම බඩේක් මටත් ඒක බඩේ ගාපම හරි. නේ ඔළුවේක් කාවම ඔළුවේ ගාපමත් හරියි. අතරි දුනොත් අතේ ගෑවමත් හරිනවා. කකුලේ දුනොත් කකුලේ ගෑවමත් හරිනවා. එතන කොහේ හරි අමාරුවක් තිබ්බොත් ඒ තැනක ගාගත්තාම හරි. ඒක মালටි ටාස්කින්. ඒතකොට එහෙම එකක් නැහැ උත්ප්‍රේරකයක. හරි? එක ප්‍රතික්‍රියාවකට එන උත්ප්‍රේරකය තව ප්‍රතික්‍රියාවකට උත්ප්‍රේරකයක් නොවෙන්න පුළුවන්. හරි? ඒ කියන්නේ උත්ප්‍රේරකය ප්‍රතික්‍රියක මත ඩිපෙන්ඩ් වෙනවා. හරි? හැම උත්ප්‍රේරකයක්ම හැම ප්‍රතික්‍රියාවකටම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. හරි? ඒ වගේම උත්ප්‍රේරක ගත්තම පොඩ්ඩක් මතක තියාගන්න. උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවට සපෝට් කරන ඒවා වගේ ප්‍රතික්‍රියාවට බාධා කරන උත්ප්‍රේරකක් තියෙනවා. ඒවට කියන උත්ප්‍රේරක ඒ නිසා සමහර ප්‍රතික්‍රියාවකදී උත්ප්‍රේරකයේ ප්‍රතික්‍රියාවට බාධා වෙන ඒවාක් තියෙනවා. right. අපි නෝට් එකක් දාගමු. එන්සයිමයක් යනු උත්ප්‍රේරක ගුණ පෙන්වන ප්‍රෝටීනයකි. එන්සයිමයක් යනු උත්ප්‍රේරක ගුණ පෙන්වන ප්‍රෝටීනයකි. ඒවාට සුවිශේෂ වූ රසායනික ප්‍රතික්‍රියා පමණක් උත්ප්‍රේරණය කළ හැක. එන්සයිම මගින් රසායනික ප්‍රතික්‍රියාවක
ශක්තිය අඩු කර ඒ ශීඝ්‍රතාවය වැඩි කරයි. right. මම මෙයාගේ x මෙන්න මේ අක්ෂයට ගන්නවා ශක්තිය එනර්ජි. හරි මේ අක්ෂයට ගන්නවා ප්‍රතික්‍රියාවේ මාර්ගය. හරි හරි රූට් එක. හරි දැන් ප්‍රතික්‍රියාවක් ගත්තම හරි මෙතන තමයි ප්‍රතික්‍රියක ඉන්නේ. මෙතන ප්‍රතිඵල තියෙනවා කියලා හිතමු. ප්‍රතිඵල තියෙනවා. හරි එතකොට මේ ප්‍රතික්‍රියක මේ ප්‍රතිඵල. හරි එතකොට අපි මෙතන ප්‍රතික්‍රියා කරනවා A සහ B ප්‍රතික්‍රියා කරනවා. හරි කරලා C හා D හදනවා. ඒක ප්‍රතික්‍රියා. හරි එතකොට ප්‍රතික්‍රියක වලට ප්‍රතික්‍රියා සිද්ධ වෙන්න නම් ශක්තියක් ඕන. ශක්තියක් ඕන. මහත වැඩි වුණාද මන්ද? ඔය තමයි ප්‍රතික්‍රියාවක් එන්න ඕන ශක්තිය. හරි ප්‍රතිඵල බලපත්. හරි දැන් මෙච්චර මේක මහතයි දැන් අදිනෙක් කිට්ටු එහෙම කරනවා මේ වෙනස දෙන්න නෑ. හරි උත්ප්‍රේරකයක් පාවිච්චි කරාම මේක එච්චර උස යන්නේ නැහැ. ඔන්න හරි දැන් මේකේ සම්පූර්ණ ඔන්න ඔය වගේ. හරි එතකොට උත්ප්‍රේරක දැන් මේ ප්‍රතික්‍රියාවක් වෙන්න ඕන ශක්තිය තමයි මම මෙතන මේ මාක් කරලා තියෙන්නේ. මේ ප්‍රතික්‍රියාවක් වෙන්න ඕන ඇත්තටම ඕන ශක්තිය. හරිද? හරි සර්. මේ ඇත්තටම ප්‍රතික්‍රියාව වෙන්න ඕන ශක්තිය. ඔය ඇත්තටම ප්‍රතික්‍රියාවක් වෙන්න ඕන ශක්තිය. නමුත් උත්ප්‍රේරක හේතුවම මොකද වෙන්නේ? උත්ප්‍රේරක හේතුවම ඒ ශක්තිය අඩු ශක්තියකින් ඔව් ඒතකොට ශක්තිය සත්‍ය මෙන්න මේ අඩු වෙලා තියෙනවා. මේ ශක්තිය මේ උත්ප්‍රේරක හේතුවම ප්‍රතික්‍රියාවට අදාළව ශක්තිය අඩු වෙනවා. right උගල පේනවා ඇති ප්‍රතික්‍රියාව ප්‍රතිඵල බවට පත් වුණා. සාමාන්‍යයෙන් මෙන්න මේ රූට් එකේ යන්නේ. එහෙම නැත්නම් උත්ප්‍රේරක හේතුව මේක අඩු වෙනවා. ශක්තිය අඩු වෙනවා. මම මේ මහතර යන්නේ මේක අර එහෙම ලොකුවට මේ දෙක වෙනස පෙන්වන්න ඕන නිසා නැත්නම් මේක ලොකුයි මේක පොඩි එහෙම එකක් නැහැ. හරි මේ එහෙම වෙනසක් නැහැ. හරි මේක ඇවිල්ලා එන්සයිම රහිත විට ප්‍රතික්‍රියාවේ සක්‍රිය සත්‍ය මේ එන්සයිම සහිත විට ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය. හරි අපි මොකුත්ම ලිවි නැහැ නේද එන්සයිම ගැන
ලිව්වා නේද? වාක්‍ය දෙක තුනක් ලිව්වා නේද? එන්සයිම් හැදෙන්නවා. මොකද මම ලියා ගන්න දුන්නේ ඔයගොල්ලන්ට? එන්සයිම් එකක් කරන උත්ප්‍රේරක ගුණ උත්ප්‍රේරකයක් පෙන්වන ලියා ගන්න. ප්‍රෝටීන්. ඊට පස්සේ ඒවට මේ හැම ප්‍රතික්‍රියාවම වෙන්න බෑ. ඒ ආවේනික ප්‍රතික්‍රියාව පමණයි උත්ප්‍රේරක වෙන්නේ කියලා කිව්වනේ. ඔව්. ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාවක ශක්තිය ශක්තිය අඩු කරලා ශීඝ්‍රතාව වැඩි කරනවා කියලා කිව්වා නේද? ඔව්. එන ඔක පොඩ්ඩක් ඔව් ඇඳ සර්. ගන්න. ඇඳ ගන්න. ඇඳගෙන මට කියන්න. හරි සර්. හරිනේ? හරි. හරි සර්. හරි. මේක මේකට ලියා ගන්න. එන්සයිම රහිත විට සක්‍රිය ශක්තිය. එන්සයිම රහිත විට සක්‍රිය ශක්තිය. හරි සර්. හරි. අනික මාක් කරගන්න එන්සයිම සහිත විට සක්‍රිය ශක්තිය. හරි සර්. හරි. ඉවන. හරි. යටි වාක්‍යය ලියා ගන්න. සමහර ප්‍රතික්‍රියා සිදුවීමට සමහර ප්‍රතික්‍රියා සිදුවීමට සෙන්ටිග්‍රේඩ් අංශක 100 200 වැනි ඉහළ උෂ්ණත්වයක් අවශ්‍ය නමුත් සෙන්ටිග්‍රේඩ් අංශක 100 200ක උෂ්ණත්වයක් අවශ්‍ය නමුත් උත්ප්‍රේරක උත්ප්‍රේරක කියන්නේ එන්සයිම නිසා
එය උත්පීඩන නිසා එය සෙන්ටිග්‍රේඩ් අංශක 37 වැනි උෂ්ණත්වයකදී සිදුවේ. උදාහරණයක් කියලා ලියාගන්න පොඩි උදාහරණයක් අපි එකට ලියා ගමු. ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් බවට පරීක්ෂණ නලයක් තුලදී සුක්‍රෝස් බිඳ හෙළීමට සාන්ද්‍ර අම්ල දමා ඉහළ උෂ්ණත්වයක රත් කළ යුතුයි. නමුත් මුඛයේදී කේටයේ අඩංගු උත්ප්‍රේරක නිසා එය අඩු උෂ්ණත්වයකදී සිදුවේ. තවද ශරීරයේ සිදුවන ආහාර ජීර්ණය ශ්වසනය වැනි ජෛව රසායනික ක්‍රියා උත්ප්‍රේරණයට හා පාලනයට එන්සයිම් වැදගත් වේ. උත්ප්‍රේරණයට හා පාලනයට
එන්සයිම් වැදගත් වෙයි. ලියගන්න එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට බලපාන සාධක. හරිද? හරි සර්. එක උෂ්ණත්වය එක උෂ්ණත්වය එන්සයිම ක්‍රියාත්මක වීමට ප්‍රශස්ත උෂ්ණත්වයක් අවශ්‍යයි. නැත්නම් ඒ ක්‍රියාවලිය අඩාල වෙයි. හරිද? හරි සර්. ඒ කියන්නේ නියමිත උෂ්ණත්වයක් ඕනේ එන්සයිම් වල නියමිත කියන්නේ උෂ්ණත්ව රේන්ජයක් ඕනේ නැත්නම් උෂ්ණත්වය වැඩි වෙද්දී එයාගේ pH වෙනස් වෙලා වැඩි හරියට වෙන්නේ නැහැ. හරිද? දෙවෙනි එක pH අගය. ඉවද? ඔව් සර්. එන්සයිම වලට නියමිත pH අගයක් ඇත. හරි. ඒ කියන්නේ වැඩි හරි අඩු හරි වුණොත් හරියට ක්‍රියා වෙන්නේ. තුන්වෙනි එක එන්සයිම සාන්ද්‍රණය. එන්සයිම සාන්ද්‍රණයක් ගත්තම ගොඩාක් සාන්ද්‍රණයට හරියන්නේ නැහැ ටිකක් වලට නැහැ අවශ්‍ය සාන්ද්‍රණය තමයි තියෙන්නේ. හරිද? ඉවද? ඔව් සර්. හරි සර්. හරි.
එතකොට අපි ඔය එන්සයිම් ගැන ඔය කතන්දරටි පොඩක් අපිට තියන්න විභාගෙට. හරි. ඔය එන්සයිම් ක්‍රියාකාරීත්වය බලපාන සාධක ටික මතක තියාගන්න විශේෂයෙන්ම උෂ්ණත්වය pH එක එන්සයිම් සාන්ද්‍රණය වගේ වහනවා. ඊට පස්සේ ශක්තියන ශක්තිය වැඩි අඩු කතන්දරේ අවශ්‍යයි විභාගෙට. කතන්දරටි පොඩක් විභාගය සඳහා මතක තියාගන්න. අන්තිමට ලිපිඩ. හරි. ලිපිඩ කියලා ලියාගන්න. ලිපිඩ ගත්තම ලිපිඩ වල තමයි වැඩිපුරම ශක්තිය තියෙනවා. මම කලින් කිව්වා ප්‍රෝටීන් මේ කාබෝහයිඩ්‍රේට් වලට වඩා වැඩිපුරම ශක්තියක් තියෙන්නේ මේවා. නේ? හරි. ලිපිඩ කියලා ලියුවා නේද? ඔව් සර්. ලියා ගන්න. විශාල වශයෙන් ශක්තිය විශාල වශයෙන් ශක්තිය ඒක රාශි කර ගබඩා කිරීමට හැකිය. හරි. විශාල වශයෙන් ශක්ති ගබඩා කරන්න පුළුවන් මේ ලිපිඩ වලට. සාමාන්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් වලට වඩා ගොඩක් වැඩි. හරි. තවද සංඥා රැගෙන යන අණුවක් ලෙස වැදගත් වේ. මේවා නිර්ද්‍රවීය වන අතර නිර්ද්‍රවීය ද්‍රාවක තුල දියවේ. නිර්ද්‍රවීය ද්‍රාවක තුල තමයි දියවෙන්නේ. අපි ගත්තොත් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් වගේවා ද්‍රවීයයි. ඒවා ද්‍රවීය ද්‍රාවක තුල තමයි දිය වෙන්නේ. මේවා නිර්ද්‍රවීය නිසා නිර්ද්‍රවීය ද්‍රාවක තුල අපි එදත් කතා කරා පොල් තෙල් වගේ දේවල් අපි කිව්වා නිර්ද්‍රවීය කියලානේ. පොල් තෙලුත් ඇත්තට මේවා තමයි ලිපිඩ තමයි. හරි. මේවා පහත ආකාරයට වර්ග කළ හැකියි. එක ට්‍රයිග්ලිසරයිඩ්. පරන්තු ලියගන්න තෙල් සහ මේද. ට්‍රයිග්ලිසරයිඩ් කියන්නේ තෙල් සහ මේද. දෙවෙනි එක්කෙනා ෆොස්ෆෝලිපිඩ. තුන්වෙනි එක්කෙනා ස්ටෙරොයිඩ්. කොලෙස්ටරෝල් වගේ. ස්ටෙරොයිඩ් කියලා ලියලා වරන් තුල කොලෙස්ටරෝල් වැනි කියලා ලියනවා. ස්ටෙරොයිඩ් කියන්නේ.
අන්තිම එක න ඉටි හෝ එවැනි සංයෝග ඔන්න විදියට වර්ග කරනවා හතරකට ට්‍රයිග්ලිසරයිඩ් ෆොස්ෆොලිපිඩ ස්ටෙරොයිඩ් ඉටි ඔන්න වගේ ආකාර හතරකට වෙනවා හරිද හරි සර්. ලියන්න ට්‍රයිග්ලිසරයිඩ් කියන triglyceride ඉවර ඔව් සර්. ලියාගන්න මේවා ජෛව දේහ තුල ශක්තිය ඒකරාශී කර කිව්වා නේද මේවා ජෛව දේහ තුල ශක්තිය ඒකරාශී කර ගබඩා කරන ප්‍රධාන ආකාරයයි ඉවර ඔව් සර්. ඔව් සර්. ඉස්සරහට ඉවරනේ හරි මේවා නිර්මාණය වී ඇත්තේ ග්ලිසරෝල් අණුවක් හා ඉවර ඔව් සර්. මේද අම්ල අණු තුනක් එකිනෙක සම්බන්ධ වීම
හරිද ලිව්වද ඔව් සර්. හරි දැන් මේ මම මේ පෙන්න මේ ප්‍රසන්ටේෂන් එකේ රූපේ පේනව නේද තියෙනවා සර්. හරි දැන් බලන්න මේ තියෙන්නේ ග්ලිසරෝල් අණුවක් ග්ලිසරෝල් අණුවක OH කාණ්ඩ තුනක් තියෙනවා කාබන් පරමාණු තුනක් මේ ග්ලිසරෝල් අණුව හරිද හරි මේ සර්. දාම්ලාන තුනක් මේ තියෙන මේ දාම්ලාන තුනක් පේනවා ඇති මේ COOH කාණ්ඩ තුනක් තියෙනකට මේ දාම්ල තුනක් තමයි තියෙන්නේ එතකොට මේ ට්‍රයිග්ලිසරයිඩ් හදද්දි මේ දෙන්න තමයි එකතු වෙන්නේ දැන් නෝට් එක ලියාගත්තා ග්ලිසරෝලුයි මේ ට්‍රයිග්ලිසරයිඩ් අණු තුනක් තමයි එකතු වෙන්නේ එකතු වෙලා තමයි මේ එතනෝල් සෝරි මේ එකතු වෙලා තමයි මේ ට්‍රයිග්ලිසරයිඩ් හැදලා තියෙන්නේ පැහැදිලිද තේරෙනවද ඔව් සර්. හරි මෙතනදී මෙන්න මේ බලන්න මේ OH සහ මේ H දැන් මේ COOH වල තියෙන OH සහ මේ මෙයාගේ තියෙන OH කාණ්ඩ H අකුරක් මේක එකතු වෙලා ජල අණුවක් හදනවා. ඒ ජල අණුව මෙතෙන් දෙනවා. මෙතන H උයි මේ OH උයි එකතු වෙලා ජල අණුවක් හදලා එයා මෙතෙන් දෙනවා. දෙකයි. මේ OH H එකතු වෙලා ජල අණුවක් හදලා මෙතන ජල අණුව තුනයි. ඊට පස්සේ මේක මෙතෙන් කෙලින් බෙදෙනවා මේ බෙදලා දෙනවා. මේක මෙතෙන් බෙදලා තියෙනවා මේ මේක. මේ තමයි ට්‍රයිග්ලිසරයිඩ් එක මේ ජල අණු තුනක් හැදෙනවා. පැහැදිලිද? ඔව් සර්. රයිට් මේ හරි ඕක අපි ඇඳ ගන්න ඕනේ හරි ලියා ගන්න ග්ලිසරෝල් අණුවක් හා මේද අම්ල අණු තුනක් එකතු වීමෙන් එනම් ස්ටරීකරණය වීමෙන් ඒකට කියනවා ස්ටරීකරණය වීමෙන් ස්ටරීකරණය වීමෙන් ට්‍රයිග්ලිසරයිඩ් සෑද් ටයිම් එක ඉවර වෙගෙන යනවා හරි අපි අදට පාඩුවකින් නවත්තනවා හරි අපි ගුණ සතිය අපි ඊළඟ දවසේ කරලා මේ පාඩම ඉවර කරනවා. තව එක දවසයි පැය දෙක කන්නෙත් නෑ පැයකින් මේ පාඩම ඉවර කරන්න පුළුවන්. හරි පැය දෙක